අයිබෝන් රසවතුනි සෞන්දර්යාත්මක සැඳෑවක් ඔබට. ස්වර සංයෝජනයේ රිද්මය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම්. අදත් මේ සුන්දර මුණගැහීම ඒ වෙනුවෙන් ඔබ සමග ඔබව මුණගැහෙන්නට. අදත් මේ සරල සුගම අර්ථාන්විත පැහැදිලි කිරීම වෙනුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිපීඨයේ පීඨාධිපතිතුමන් මහාචාර්ය කෝලිත භානු දිසානායක මැතිතුමන් අප සමග ආයුබෝවන් ආචාර්යතුමන් ඔබතුමාට. ආයුබෝවන්. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ සංගීතවේදී සුසන්ත මధుරප්පෙරුම අද වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණය සහ සංගීතය මෙහෙයුම නිදර්ශන ගායනා සමග අපිව මුණගැහෙනවා සරල ගී ගායන ශිල්පී පසින්දු බෝමිරිය සමග ගායන ශිල්පිනී විශාරද දිල්කා විමර්ශනී හඳුවල. මහාචාර්යතුමනි අද වැඩසටහන පටන් ගද්දී මට ටිකකට කලින් හිතට දැනුණු දෙයක් තමයි රුසියානු මහා ගත්කරු මැක්සිම් ගෝකි පැවසූ ඒ බොහොම ප්‍රසිද්ධ කතාව ලෝකෙ හැම දෙයකටම සම්බන්ධයිද කියලා. හිරු කිරණ සහ මව්ගේ රුහිරු ගැන කියපු කතාව සංගීතය ගැන කතා කරත් ලෝකයේ ඕනම ධර්මතාවක් පිළිබඳව කතා කරද්දී එය මූලික වෙනව නේද කියලා හැම දෙයකටම ගැලපීම් කරනකොට දැනෙනවා. සංගීතය කියන්නේ මනස සමග බැඳෙන මනස නිරවුල් කරන්නටත් මනසට විඳවන්නටත් වින්දනය කරන්නටත් මේ හැම දෙයකටම ඉඩ ලබා දෙන්න පුළුවන් ධර්මතාවක්. අන්න ඒ පොදු ධර්මතාව සමග අපි ඔබව මුණ ගැහෙනවා අදත්. 1 2 3 4 මේ ගීතයේ පද හෙක්ටර් විජේසිංහගෙන් සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ප්‍රවීණ ගායන ශිල්පිනිය චන්ද්‍රලේඛා පෙරේරා මේ ගීතය ගායනා කළේ. මහාචාර්යතුමනි අපි මුලින් සඳහන් කරපු හිරු කිරණ මව රුහිර මේ හැම දෙයක්ම මානව ධර්මතා සමග බැඳී තිබෙනවා. සාමාන්‍යයෙන් මේ ගීතය ගත්තොත් තිබෙන්නේ අහිංසක ප්‍රාර්ථනාවක්. කියන්නේ Tamanගේ කුසෙන්ම දරුවෙක් බිහි කරන්නට ලබන භවයක හෝ කරන ප්‍රාර්ථනාවක්. මෙවැනි ගීතයක සංගීතය තෝරාගද්දී සංගීතය නිෂ්පාදනය කරද්දී විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්නට ඕනේ කාරණාවන් තිබෙනවනේ. හිතට දැනෙන දේවල්. ඔව් ඒ කියන්නේ ඔබ මතු කරන්නේ දැන් මේ වගේ තාම සංවේදී ගැඹුරු කියන්නේ කාන්තාවකගේ මනසෙහි දැනෙන තාම ගැඹුරු සංවේදී අදහසක් ඉදිරිපත් කිරීම සංගීතඥයා කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියන කාරණාව. ඒ වගේම ගායනකොට
මේක කාන්තාවන් සමග සම්බන්ධ තේමාවක් නිසා ඒ ගායිකාවටත් ඒක අවබෝධ කරගත යුතු තියෙනවා. මම හිතන්නේ ඉස්සෙල්ලා ගායිකාව ගැන කතා කරන චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය එතුමේ ජාතික තරුණ සභාවෙන් ආපු ගායිකාවක්. අපි ඒක හොඳ ආකාරව දන්නවා. ඒ වගේම තමයි ඊටාම හැඟුම්බර ගායනය කියන එකේදී ඈත කාලිනව මේ මතුවෙච්ච ගායිකාවන් තුමේ ඇත්තම දැන් අලුත් ගායිකාවකුත් නෙමේ. දැන් ජ්‍යෙෂ්ඨ ගායිකා පැත්තට වැටිච්ච ගායිකාවක් ගත වෙච්ච කාලයත් එක්ක බලනකොට. හැබැයි ඒ හැඟුම්බර ගායනය කියන එක හොඳටම තේරුම් ගත්ත ශිල්පිනියක්. මොකද ඒකේ අනිත් පැත්තෙන් සුසන්ත මල්ලි මගෙත් එකඟ වෙන්න මම මට මෙහෙම දෙයක් දැනෙනවා. දැන් රුක්මනී දේවී මැතිණියගේ කටහඬේ තියෙන යම් අනුනාද චන්ද්‍රලේඛා මහත්මියගේ කටහඬෙත් තියෙනවා. ඒ කියන්නේ රෙසොනන්ස්. ඒ කියන්නේ එතුමියගේ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ මේ ස්වර තන්තු අස්සේ රුක්මනී දේවියගේ කටහඬේ තියෙන ලක්ෂණ තිබෙනවා. මේක හොඳටම තේරෙනවා චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය මේ ශෘංගාරය නැත්තම් අනුරාගය හා සම්බන්ධ ගීත ගායනා කරද්දී ඒ රෙසොනන්ස් ඒ කියන්නේ ස්වර තන්තු අස්සේ හැංගිලා තියෙන අනුනාද හොඳට රැටල් වෙනවා. ඒ කියන්නේ හොඳට චලනය වෙනවා අපිට දැනෙනවා. එහෙම ගායිකාවක්. ඉතින් ඒ නිසා රෝහණ වීරසිංහ මහත්මයා ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා මේ තනුව නිර්මාණය කිරීමේදී දැන් මේ තනුව සේනනමේ මම කියන දැන් ඊළඟට කියන කොටස හිතලා නෙමේ රෝහණ වීරසිංහ මහත්මයා මේක හදන්නේ. සුසන්ත මල්ලිත් එහෙම තමයි. කවුරුත් මේ රටේ ලෝකෙ තියෙන ඔක්කොම ටික ඔළුව දාගෙන කවුරුවත් තනුවක් හදන්නේ නැහැ. හැබැයි අර මං මේ මූලිකව මේකේ ජනනය කළ යුතු ඔබ මතු කළා වගේ මේ රසය නැත්තම් ඒකෙන් කරන භාව උද්දීපනය ගැන කතා කළාම ඊට පස්සේ අර්ථවලින් රසිකයා යම් මානසික උත්තීරණයකට අරන් යනවාද කියන කෙනෙක් ධ්‍යාන පැත්තට යවනවාද කියන කාරණාවේදී මේ පදවැලට උචිත තනුවක් ගැන හිතනවා. එතකොට එයා ඉස්සෙල්ලා මේක රස පැත්ත තමයි හිතන්නේ. මේක රස උත්පාදනය කරන්නේ කොහොමද? රසවත්ව ගයන්නට ඒත් එක්කම දැන් මේක චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියව එල්ල කරගෙන මේ ගීතය නිර්මාණය කළා නම් එතුමා ඒ ගායන ශෛලිය ගැනත් හිතනවා. ඒ ගායිකාවගේ ගායන වේදය ගැනත් හිතනවා. නේද සුසන්ත මල්ලි? අපි යම් ශිල්පියෙක් රේන්ජ් එකත් බලනවා. අපි හිතමු දැන් චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය වගේ ගයන්න බැරි ගායිකාවකට මේ වගේ තනුවක් හැදීම එක පැත්තකින් ඇයට ඌට කරන අසාධාරණයි. එයාට කියන්න පුළුවන් විදිහ දෙයක් හදලා දෙන්න ඕනේ. එතකොට රෝහණ වීරසිංහ මහත්මයා ඒ අතින් හරි සූරයෙක්. ඒ කියන්නේ හරියට දන්නවා කෝට් එක කපන්න මිනිස්සයාගේ ගායන හැකියාවට අනුව. ඉතින් විවිධ හැකියාවල් තියෙනා ඉන්නවනේ. විවිධ හැකියාවල් තියෙනවා. විවිධ මට්ටම් තියෙනවා ඒ අනුව. ඉතින් මෙතෙන්දි මේ රාග පදනමක් තියෙනවා. ඉතින් මේකේ විවිධ දේවල් එතුම ටච් කරලා තියෙනවා මට පේනවා ස්පර්ශ කරලා තියෙන බව පේනවා. ඉතින් මූලිකව කල්යාණ අඩක් යනවා කල්යාණ කියන කියලා ඒ විදිහේ අර තීව්‍ර මධ්‍යමයත් එක්ක ටච් වෙනවා. තව චුට්ටක් ඉතින් හිතනවා මට තන මෙතන යමනි බිලාවල් අඬවලුත් ඇහෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒ විවිධ රාගවල නම් රසිකව බය වෙන්න එපා කිව්වට ඉතින් නම් මම මේ කියන්නේ. ඒ වගේ කල්යාණ පැත්තේ ඉඳගෙන තමයි හදලා තියෙන්නේ. මොකද ඒ කල්යාණ තාටයත් ඉතින් ඒ කල්යාණ ස්කේල් එකෙන් අප්‍රමාණ ගීත හැදිලා තියෙනවා මේ පෙරදිග සංගීතයේ. අනිත් එක සුසන්ත මල්ලි F sharp කියන නෝට් එක. ඒ කියන්නේ ඕනම සංගීත සම්ප්‍රදායක F sharp කියන නෝට් එක මිනිස්සු දැන් ටෝන් සෙමිටෝන් ටෝන් ඔය ලෙන්ත් එක හදා ගැනීමේදී භාගයක් ඛණ්ඩ වැඩි නෝට් එක හැම කලාපයකම මිනිස්සු උත්සාහයෙන් කියපු ස්වරයක් ඔක. රා 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 කිව්වේ මිනිස්සු උත්සාහයෙන්. මිනිස්සු අනායාසයෙන් ආවේ රා 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 ඕක තමයි අනායාසයෙන් කිව්වේ මිනිස්සු. ඒ කියන්නේ ටෝන් සෙමිටෝන්. ඒ කියන්නේ ටෝන් දෙකකට පස්සේ භාග ස්වරයක් ඊට පස්සේ සම්පූර්ණ ස්වර තුනකට පස්සේ තව භාග ස්වරයක්. ඕක තමයි ටෝන් සෙමිටෝන් ටෝන් ඕක සරල දෙයක් නේ. මම කිව්වේ ඕ මහා ලොකු කෙන්ගෙඩියක් නෙමෙයි කිව්වේ. ඉතින් අර සරල සිංහලෙන් කියනවා. ඉතින් අර මිනිස්සු ආයාසයෙන් තමයි අර ස්වරය කිව්වේ කලාපේ. ඕනම කලාපයක. හැබැයි ඒ ආයාස නිසාදෝ ඒ අඩක් ඛණ්ඩ වැඩි වෙලා කියපු ඒ ලෝකේ බිහි වෙච්ච ස්කේල් එකේ මේ පෙරදිග සම්ප්‍රදාය භක්ති ගීතවලට ඒ වගේම ශෘංගාරයට මේ කීයක මේ ස්කේල් එක පාවිච්චි කරලා තියෙනවා. සුසන්ත බොහෝ හෘද සංවේදී කාරණා තිබෙනවා. කියන්නේ පොදු ධර්මතාවන් තියෙනවා. ඒ අතරදී දැන් අපි මේ ගීතේ වචනාර්ථයට එහයින් ගියොත් එහෙම මහාචාර්යතුමන් පවසනවා මේ ගායකී වාද්‍ය භාණ්ඩ කියලා. මේ ගීතේදී හිතට දැනෙන කනේ තියෙන නාදයක් එන්නේ මදුශංකගේ ඒකල වාදනෙන් සෝලෝ වාදනෙන් වයලීනෙන්. එය මද යොදා ගන්නට තිබූ වාද්‍ය භාණ්ඩය. ඔව් නේද මම හිතනවා ඒකට ගැලපෙන්නේම වයලින් එක තමයි. මේ කියන්නේ කතා කරන භාණ්ඩයක් නේ වයලින් එක. ඉතින් ඒකින්ද තමයි මදුශංක රත්නායක යොදාගත්තේ සම්පූර්ණ ගීතේම වාදනය කිරීම සඳහා. නැත්නම් ඔක බෙදලා
කියන වර්ස් එක වෙන එකක් එහෙම අපි දැන් මේ සින්දුව අහගෙන ඉද්දද්දි අපි පොඩ්ඩක් මේ ධානයගත වෙනවා වගේ නිකන් යම්කිසි සමවැදීමකට එනවනේ. ඒතකොට ඒකෙදි ආපහු මම හිතුවා වර්ස් එක වෙන එකකට කඩන්න අනමනම් එහෙම වෙනසක් කරන්න අවශ්‍ය නැහැ කියලා. මොකද මේ සින්දුවේ අර ඕක මුලින් අහපු අය ඕක ඇහුවේ අර එතුමියගේ කටහඬත් එක්ක. ඒක විශේෂයි. චන්ද්‍රලේඛ මහත්මියගේ කටහඬ සහ රෝහණ විසින්යන්ගේ තනුව අද්විතීය තනුවක් ඒක කියන්න ඕනේ අපි. ඒ විඳපු දේ අපි ඒක වාදනයකින් ඉදිරිපත් කරනවා කියලා අර වෙන වෙනම ඉන්ස්ට්‍රුමන්ට් වලින් දැන් කෝරස් එක ස්ථායි කොටස වයලින් එකෙන් ප්ලේ කරනවා, වර්ස් එක ෆ්ලූට් එකෙන් ප්ලේ කරනවා. එහෙම අවශ්‍ය නැහැ කියලා මම හිතුවා. මොකද ඒක දානයකට සමය දීගෙන වගේ අරක අහන්න ඕනේ. එහෙම වුණා රසයට බාධාවක් වෙනවා. ඒක හින්දා තමයි මම ඒ විදිහටම අපේ වයලින් අපේ කොල්ලා හොඳට ගානවනේ ඉතින්. මද සංකේක හොඳට. මහාචාර්යතුමා නිරන්තරයෙන් සිහිපත් කරන නිරූපණය මතක් වෙනවනේ. එතුමියගේ ගායන විලාසය, ඒ වගේම සමහර විට අපිට හුරු පුරුදු කිරියම්මාවරුන්ගේ පෙළහරක් මේ සියල්ලත් එක්ක ඒට ඔව් අනිත් එක මම සේනානි මේ කිරියම්මාවරුන්ගේ ඒක අපිට පේනවා සුදු ඇඳගෙන උදේ කිරි දාන්නට යනවා. ඒ දර්ශනත් පෑන අපි සිංහල මිනිස්සුනේ ඉතින් සිංහල සමාජයේව තියෙනවා. මේ වගේ වත් පිළිවෙත් දෙමළ සමාජයේත් තියෙනවා. අපි දන්නවා ඒවා. සමාජ විද්‍යාව පැත්ත කතා කරන්න බෑ. අනිත් එක තමයි මේ සුහන්ත මයිත් එක එකඟ වෙයි මම හිතන්නේ. මේ සංගීතඥයෝ කලාකාරයෝ කවුරුත් හොඳ රසකාමියෝ. ඒ කියන්නේ මේගොල්ලන් ඇඟවල පුදුම විදිහට මේ රහ තියෙනවා. ඒ කියන්නේ ඒ රසය තමයි මතුවෙන්නේ. එතකොට මේ කලාකාරවන්ගේ රසකාමීත්වය තමයි දැන් බලන්න සංගීතඥයෝ කීප දෙනෙක් එකතුවම එතන ටිකක් වෙලා යනකොට හොඳ රස කතා එනවා. රස ගුලාවක් වෙනවා. ඒත් එක්කම මේගොල්ලෝ සංගීතය ගැන කතා කළොත් මේ හැමෝගෙම මේක හරි විද්‍යාත්මක කාරණාවක්. ඒ කියන්නේ අර ඇඟේ තියෙන රුධිර නාර තුලින් එන දේවල් මේ ඇඟිලි තුල දක්වා එනවනේ සේනානි. මේකේ භෞතික විද්‍යාත්මක ක්‍රියාවලිය හරි සංකීර්ණයි. එතෙන්දි තමයි මේ ඇඟිලි තුඩු වලට මේ මනසට එන දේවල් නිකන් හිතන්නකෝ දැන් මනසේ ඇහෙන මෙලඩි එක මෙහෙම ඔළුවෙන් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ නාර දිගේ අත්වලට එනවා කියන්නේ හිතන්නකෝ. ගායකයෙක් ගීතයක් ගායනා කරනකොට මේ ඔක්කොම වෙලා අපි සාමාන්‍යයෙන් ගායකයෙක් ගීතයක් ගායනා කරනකොට ගායිකාවක් කැමරාවක් හරි මොකක් හරි තාක්ෂණය පාවිච්චි කරලා එයාගේ ඔළුවේ කිමිකල්ස් ටික වැඩ කරන විදිය පැත්තක සොරාලේ වැඩ කරන විදිය පැත්තක දැම්මොත් එහෙම කිසි කෙනෙක් සින්දු අහන්නේ නැහැ. ඒ කියන්නේ මේ සොරාලය ක්‍රියාත්මක වෙන විදිය හරීම අප්‍රසන්න දර්ශනයක්. ඒ කියන්නේ මේ ශරීර කූඩර බුද්ධ දේශනාවේ කියනවා වගේ ශරීර අභ්‍යන්තරේ කොච්චර පිළිකුල් භාවනාව වඩන්නට හිතෙනවා. මේක මේ සින්දුවේ මේ රස නැහැ ඒක බැලුවොත් එහෙම. මම මේ අතුරු කාරණාවක් කිව්වේ. ඉතින් ඔයගේ දේවල් තියෙනවා. අනික මම තායක් කියන්න ඕනේ මේ දැන් අර චන්ද්‍රලේඛ මහත්මිය දක්වා එතුමියගේ හඬට මම පුදුම ඇලුම්කමක් දක්වනවා. ඉන්න පරපුරට අවතක් සේව් කරනවා එහෙම නෙමෙයි. අහපු ගාම්ම මේ අරයා කියලා අපිට දැන් ලතාවල්පොළ මහත්මිය, මේ නන්දාමාල මහත්මිය, මේ සුජාතා අත්තනාගේ මහත්මිය අහපු ගාම්ම කියන්න පුළුවන්. ඒකට ආපු වෙනම හඬක් තමයි ඒ කාලේ එකතු වුණ චන්ද්‍රලේඛ මහත්මියගේ හඬ. ඉතින් නිරංජලා සරෝජම මේ හඬවල් හුරුවක් තිබුණා. වෙනම අනන්‍යතාවයක් තිබුණා. සමහරවිට දැන් හොයාගන්න බැරි වෙනවා මේ කවුද දන්නේ නැහැ කියලා දැන් එහෙම එකක් තිබුණා නේද? ඔව් දැන් කාටවත් අපහාසයක් කිරීමෙන් පරිහාසයෙන් කියන දේ නෙමෙයි. හුඟක් වෙලාවට අද තරුණ පරම්පරාවේ පිරිමි ගැහැණු හැමෝගෙම හඬවල් එක වගේ. ඇයි දන්නේ ඇයි කියලා. ගීතයක් රස විඳිනකොට ඒ මෙයා මේ ගීතය මෙන්න මේ ශිල්පියාගේ මේ ශිල්පිනියගේ එහෙම අනන්‍යතාවක් ගොඩනගා ගන්නට ගොඩනම්වා දෙන්නට සංගීතයට කොයිතරම් මෙහෙයක් ඉටු කරන්නට පුළුවන්. ඒ වගේ Tamanටම අනන්‍ය හඬ නද මේ සියල්ලක් ගොඩනගා ගත්තු අය අප අතර ඉන්නවා. ඒ අය සහ ඒ අයගේ නිර්මාණ තමයි Melody of Rhythm හරහා අපි ඔබ වෙත ගෙනෙන්නේ. අපි ගායනයකට ආරාධනා කරන්නට සූදානම්. අද මුල්ම ගායනය රඹකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ මේ ගීතය රචනා කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ප්‍රවීණ ගායන ශිල්පී අතුලාධිකාරි සමග විශාරද සමිතා රන්දිතී මුදුන්කොටුව මේ ගීතය ගායනා කළේ. අද Melody of Rhythm වෙත ගායනට ආරාධනය ගායන ශිල්පිනී දිල්කා විමර්ශනී හඳුවල සමග සරලකී ගායන ශිල්පී පසින්දු බෝමිරිය. 2 3 4 මගේ
රුසිරු නුඹ අරගන්න හිරු තෙදවන් මට ගන්දුන් මගේ ඔටුනු නුඹලාගන්න දායාදයයි මගේ දෝනිට අප දෙන්නාගේ ගන දෙවිදුන් මට දන්දුන් මගේ නුවන නුඹ අරගන්න අපිනි මවුන් මට රැකදුන් පතිනි බලය නුඹ අරගන්න දායාදයයි මගේ දෝනිට අප දෙන්නාගේ සඳතරු මල් මට දන්දුන් මගේ රුසිරු නුඹ අරගන්න හිරු තෙදවන් මට ගන්දුන් මගේ ඔටුනු නුඹලාගන්න දායාදයයි මගේ දෝනිට අප දෙන්නාගේ ඇල දුලගම් මට දන්දුන් හදේ සිසිල නුඹ අරගන්න මහවනවිල් මට දන්දුන් හිතේ සුවඳ නුඹ අරගන්න දායාදයයි මගේ දෝනිට අප දෙන්නාගේ සඳතරු මල් මට දන්දුන් මගේ රුසිරු නුඹ අරගන්න හිරු තෙදවන් මට දන්දුන් මගේ ඔටුනු නුඹලාගන්න දායාදයයි මගේ දෝනිට අප දෙන්නාගේ රම්බුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ මේ ගීතය රචනා කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට අතුල අධිකාරී සමග සමිතා ආරන්දති මුදුන්කටුව ගැයූ ගීතය අද ගැයුවේ සරලකී ගායන ශිල්පිනී විශාරද දිල්කා විමර්ශනයේ හඳුල සමග සරලකී ගායන ශිල්පී පස්හින්දු බෝමිරිය. අපි කෙටි විරාමයකින් අනතුරුව යලිත් ඔබව මුණ ගැහෙනවා. නාද මාධුරයේ මියුරු ස්වර රටා මවන සොඳුරු සොයාමය. Melody of Freedom. සෑම සෙනසුරාදාවකම සවස 4ට 89.6 89.8 City FM. Tak jonna tak tibi tak jonna kada tak tarik kada tum kada tak tarik kada tum kada tak tarik kada tum kunda kata kata kada kata udah jit kada kata udah jit ස්වර සංයෝජනී රිද්මීය මාත්‍රාව Melody of Freedom.
සෙනසුරාදාවකම සවස 4ට FM 89.6 FM 89.8 City FM. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම්. යලිත් විරාමයෙන් අනතුරුව අපි ඔබ සමග. මීළඟට තොරකත්තේ බටහිර ගීතයක අනුවාදනයක්. මේ ඉතාම ජනප්‍රිය වුණු ගීතයක්. එදා සිට අද දක්වාම බටහිර ගීත රසවිඳින බොහෝ දෙනෙක් මේ පිළිබඳව දන්නවා සහ මෙය ඔවුන් කියනවා වගේ නිරන්තරයෙන් කනේ රැඳුණු ගීතයක්. අපි මේ ගීතය අනුවාදනයක් ලෙස ශ්‍රවණය කරලයිමු. ගීතේ මුල් ගායනය අල් මාටිනෝගෙන් ඉන්පසුව කීප දෙනෙක්ම මේ ගීතය ගායනා කළා. අපි අනුවාදනයේ රස විඳලා ඒ ගැන කතා කරමු. 1 2 3 4 Thank
මේ ගීතය බොහොම ප්‍රසිද්ධ ගීතයක් සහ බොහෝ දෙනා රස විඳින බටහිර ගීතයක්. මේ ගීතේ තොරතුරු හොයන විට සුසන්ත මම මුලින් සුසන්ත දිහාට හැරෙන්නට හිතුවා. මොකද ඔබ නිරන්තරයෙන් විවිධාකාරයේ ශෛලීන් වල ගීත නිර්මාණය කරන්නට සහ ඒ සංගීතයේ රස විඳින්නට කැමති නිසාම අල් මාටිනෝ කියන ගායන ශිල්පියා තමයි මේ ගීතේ ගායනා කරලා තියෙන 1965 වසරේදී. ඔහුගේ තියෙන විශේෂත්වය තමයි ඔහු මහාචාර්යතුමනි ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක්. ඒ කියන්නේ බොහෝ සම්මාන හිමි කරගත්තු ගායන ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක්. ඔහුගේ පීක් පීරියඩ් එක කියලා නැත්නම් ඔහුගේ කාල සීමාව විදිහට ගණන් ගන්නේ 1948 සහ 2009 කියන වසර. මේ ගීතය ඔහුගෙන් පසු බොහෝ දෙනෙක් ගායනා කරලා තිබෙනවා. ඉන්ගල්බර්ට්, ඒ වගේම එල්විස් ප්‍රෙස්ලි, මැඩෝනා වැනි අය. සුසන්ත බටහිර ගීත රස විඳින බොහෝ දෙනාගේ කනේ තියෙන ගීතයක්. නිර්මාණයේ උණු ගීතයක සංගීතය නිර්මාණය කරද්දී ඔබට ඒක අභියෝගයක් කියලා මම ආයෙත් අහනවා. අභියෝගයක්ද? හැම දෙයක්ම අභියෝග තමයි. මේ කළා තියෙන ගීතයක්, කියලා තියෙන ගීතයක් නැවත ප්‍රතිනිර්මාණය කරද්දී ඇත්තෙන්ම අභියෝගයක් තමයි. මොකද ඒකට හානියක් කරන්න බෑනේ අපිට. අයිතියකුත් නෑ හානියක් කරන්න. දැන් සමහරලාට අපිට ඇහෙනවා සමහර ගීත මේ හානි නෙමෙයි ඌව සාමාන්‍ය යන මිනි මරණ වගේ වැඩ කරලා තියෙනවා සමහර ගීතවල. දැන් අර අපිට ඇහිලා තියෙන හොඳ අපි ගරු කරපු ගීත අපිට ඇහෙනවා සමහරලාට මේ ඒ ගැන කියන්න බෑ. ඉතින් ඒ ගැන ගොඩක් දුරට කියන්න ගියොත් එහෙම වෙන පැත්තකට යනවා. ඉතින් ඒකම අභියෝගයක් තමයි. හැම එකක්ම අභියෝගයි. ඒකට සාවධානව සංයමයෙන් ඒක නැවත ගායන හෝ වාදනය කරන එක තමයි අපේ සංගීතඥ වශයෙන් කළ යුත්තේ. මේක මේ අල්මාටිනෝ ගායන ශිල්පියා ගීත මුලින්ම ගායනා කරලා අපි ගොඩක් අහලා තියෙන එන්ගල්බර්ට් කියන එක තමයි අහලා තියෙන ගොඩක්. අපි බෑන්ඩ් ගහපු අයනේ. වෙස්ටර්න් බෑන්ඩ් වලට සම්බන්ධ වෙනකොට ඔඩිෂන් එකක් කරනවා වගේ ඔය ගීත කීපයක් තියෙනවා. ඒ ටික මේ ගහන්න පුළුවන්, මේක පුළුවන්, මේක ගහන්න පුළුවන්, ගහ පෙන්නන්න කියලා වගේ ඉස්සර මම මේ කියන්නේ. එහෙම තිබුණා. මම 80 ගණන් වල මේ ශාස්ත්‍රීය මුලින්ම එදී මේ මල්ලි මේක පුළුවන්, මේක හොටෙල් කැලිෆෝනියා ඒක පුළුවන්ද? හෙලෝ පුළුවන්ද? මේ ස්පැනිෂ් අයිස්, ලා පලෝමා, ෂැඩෝස් ලගේ ගොඩක් අපාචගේ ගොඩක් පුළුවන්ද කියලා අහනවා. මොකද ඒ දවස්වල දැන්ටත් බ්ලූස් ස්පැනිෂ් අයිස් ඒක මෙව මැරෙන්නේ නැති දේවල් ලෝකෙ කොහේ රටක ගිහිල්ලා හරි හොටෙල් එකක හරි කොහේ රෙස්ටොරන්ට් එකක ඉන්නවා නම් අනිවාර්යයෙන් මෙතන ඉන්න මේක වාදනය කරයි. එතකොට දැනනවද ළඟ කෙනෙක් ඉන්නවා වගේ? නාවංකෝම ඇත්තම මේ වගේ අවස්ථා මම විඳලා තියෙනවා. මම බටහිර රටක වගේම සමහරවිට මේ දැන් ඔය ඕමාන් වගේ ඒ වගේ රටක ගියාමත් එකවර කාන්තාරයක අපි කාන්තාරයක් මැද රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඉන්නකොට ඊතර මේ හිටියේ අරාබි ජාතිකයෝගේ වාදක කරනවා. හැබැයි මේ සුදු ජාතිකනුත් හිටියා ඒ අවස්ථාවේ. ඒතකොට මෙන්න මේ ගීතය වාදනය කරා. ඉතින් ඒ වගේ මේක අපිට ඇහිලා තියෙනවනේ. ඉතින් ඒකයි මම ලෝකෙ කොහෙ ගියත් මේව ඇහෙනවා. දැන් අපි මෙව්වෙන් මේ මුලින්ම ශේෂ්ත්‍රයට එනකොටත් ඒකයි මම අපි ඔඩිෂන් කරා මේ සින්දු අහලා තියෙනවද මේක පුළුවන් ද ප්ලේ කරන්න ඒ කියා. ඉතින් හරි සුන්දරයි මේ වගේ ගීත. ඉතින් ඉදිරියටත් ඇහෙන්න ඕනේ මැරෙන්නේ නැති. තව එකක් සෙනන්නේ දැන් මේ සුසන්ත මහත්මයාලට තියෙන මේ වගේ ගීතයක තියෙන ප්‍රධානතම අභියෝගය තමයි මෙවැනි නිර්මාණයක් නැවත ස්වරලිපිගත කරලා ඉදිරිපත් කරලා සංගීතය සංයෝජනය කරලා ඉදිරිපත් කරනවා කියන්නේම මේ කෘතිය තුලින් සුසන්ත මල්ලි මේ පීරියඩ් එක හරියට පෙන්වන්න ඕනේ. මේ යුගයක් පෙන්වන්න ඕනේ. ඒකට දැන් මොකද මේ ගීත මේ යුගයක් මේ එක ගීතයකින් මුළු විශාල කාල පරාසයක් නියෝජනය වෙනවා. ඒක තමයි ප්‍රධානතම අභියෝගය. මොකද ඒ යුගයක් නියෝජනය වෙන පැහැබර කලාකෘතියක් ස්පර්ශ කරන එක තමයි තියෙන අභියෝගය. ඒකයි මට කෙටිම කියන්න තියෙන්නේ. යුගයක් නිරූපණය කරන වශයෙන්ම දැන් ෆිලඩෙල්ෆියාවේ 1927 ඉපදුණු අල්මාටිනෝ තමන්ගේ කෙනෙක් නැත්නම් තමන්ට දැනෙන කෙනෙක් වෙන්න මේ නිර්මාණය හරහා. ඒ තමයි ලෝකේ කොහේ රටකට ගියත් එය ඇහුණාම සමීප බවක් දැනෙන්නේ. ඒම තමයි සුසන්ත පැහැදිලි කරේ. මහාචාර්යතුමනි මට එතනින් මදක් වෙන පැත්තකට යන්න හිතන ඔබතුමාගෙන් දැනගන්නට මේ විවාදිත කාරණයක් වෙනටත් පුළුවන්. මේ ගීතය දැන් අපි කිව්වා අල්මාටිනෝ, ඉන්ගල්බර්ට්, එල්විස් ප්‍රෙස්ලි, මැඩෝනා. මෙහෙම බොහෝ ශිල්පීන් ප්‍රමාණයක් ගායනා කරලා තිබෙනවා. ගීතයේ අයිතිය ගැන නෙමෙයි කියන්නේ. නමුත් ගීතයක් ගායනා කරාම ඒ තවත් අයට ගායනා කරන අවස්ථාව තියෙනව නේද? ඔව් දැන් මෙහෙමනේ. දැන් ඕක කියන්නේ අපි සාමාන්‍යයෙන් සංගීතය කියනවා evolution of music කියලා. කියන්නේ සංගීතයේ පරිණාමය වෙනවනේ. දැන් ඔය සුසන්ත මහත්මයා කිව්වේ පරිණාමය කියන්නේ මේ තියෙන දේවල් විකෘත කරගෙන එහෙම යන එක නෙමෙයි. පරිණාමය කියලා කියන්නේ සංගීතයේ මූලකෘත ලක්ෂණත් එක්ක ඒක සාධනීය දියුණුවක් ලබන එක තමයි පරිණාමය කියලා කියන්නේ. එතකොට දැන් මේ විවිධය ගායනා කිරීම තුළ මේ ගීතනුවට යමක් ආලෝකමත්ව එකතු වෙලා ඒක තවදුරටත් සමාජයේ නැත්තම් මිනිසුන්ට නිර්මාණයක් හැටියට මිනිස්සු වැළඳ ගැනීම පතා ඒවා පිටිවහලක් වුණා මිසක් ඒන් කිසිම අනර්ථයක් සිදු වුණේ නැහැ. අනිත් එක තමයි දැන් මේ අපේ වගේ නෙමෙයි මේ අර ඔබ මතු කරන්න උත්සාහ නොකරට මම ඒක මතු කරනවා. නිර්මාණවල අයිතිය කියන එක
කලාකරුවන්ට ගෞරවය තියෙනවා. වාද්‍ය ශිල්පියා කියලා කෙනෙක් ඇත්තම නෑ රටවල. ඒ රටවලදී මියුසිෂියන්ලා. ඒ කියන්නේ අපි මේ වාද්‍ය ශිල්පියෝ කරන මම එක දවසක් මේ වැඩසටහන මම ඒ වචනට විරුද්ධයි. මේ ඔක්කොම සංගීතඥයෝ. එතකොට ඒ වාද්‍ය ශිල්පීන්ට ඉල්ලුමක් තියෙනවා. සමාජයේ පිළිගැනීමක් තියෙනවා. හොඳේ වයලින් එකක් අරන් යන ශිල්පියාට ඒ වගේම හොඳ වාද්‍ය ශිල්පියෝ කිසිම ලැජ්ජාවක් නැතුව පේමන්ට් එකේ වාදනය කරනවා. රයිට් ඒගොල්ලෝ එහෙම රෙකග්නිෂන් එකක් සමාජයේ තියෙනවා. මොකද ඒ ගරුත්වය කියන එක තියෙනවා. ඉතින් ඒ ගරුත්වය තමයි මේ කොපිරයිට්ස් දක්වා ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ නිර්මාණ අයිතිය දක්වා ගිහිල්ලා තියෙන්නේ. නිර්මාණ අයිතිය ගැන කතා කරද්දී නිර්මාණයේ රස විඳින්නට අපිට ඔබට තියෙන අයිතියට ගරු කරමින් තමයි මේ මෙලඩි ඔෆ් රිදම් අපි ඔබ වෙත ගෙනෙන්නේ. සුගායනයකට අවස්ථාව ලබා ගන්නට සෝදානම් කරුණාරත්න අබේසේකර සොරින් මේ ගීතය රචනා කළේ එම්.කේ. රොක්සාමි ප්‍රවීණ සංගීතවේදියාගේ සංගීතයට සැකේ චිත්‍රපටයේ ගීතයක් ලෙසයි මේ ගීතය ගයන්නේ. ආචාර්ය සුජාතා අත්තනායක ප්‍රවීණ ශිල්පිනිය මේ ගීතය ගායනා කළේ. අද මෙලඩි ඔෆ් රිදම් වෙත ගායනට ආරාධනය සරලකී ගායන ශිල්පිනී දිල්කා විමර්ශනී හඳුවල. 1 2 3 4 දුවද මාගේ හද හිමි සුපිම්බරා තරු පායා දිලි දිලි මෝරා එනවාද මග තෝරා තරු පායා දිලි දිලි මෝරා එනවාද මග තෝරා
ආචාර්ය සුජාත අත්තනායක ප්‍රවීණ ශිල්පිනිය ගැයූ ගීතය අද ගැයුවේ ගායන ශිල්පී දිල්කා විමර්ශනී හඳුවල. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව යලි මුණ ගැහෙමු. තරමල් පුබුදින තනිකම හැර යන ඔබ ළඟ රිසියෙන් නිරතුරු දෙවටින City FM City FM City FM ස්වර සංයෝජනී රිද්මීය මාත්‍රාව Melody of Rhythm. සෑම සිනසුරාදාවකම සවස 4ට FM 89.6 FM 89.8 City FM. ස්වර සංයෝජනී රිද්මීය මාත්‍රාව Melody of Rhythm. යාලිත් මේ සොඳුරු මුණ ගැහිම. අපි අනුවාදනයක් තෝරගත්තා. මහාචාර්යතුමන් මේ කියන වචනයටත් සමහරලාට අකමැති. එතුමන් කියනවා අනුවාදනය කියලා නිකන් කිව්වට මේකට අනුවාදනය කියන්න බෑ සේනානේ. වාද්‍ය ශිල්පියා කියලා නිකන් කිව්වට වාද්‍ය ශිල්පියා කියලා කියන්න බෑ. ඒගොල්ලන් සංගීතඥයෝ මියුසිෂියන්ලා. නමුත් අපි මේ ඔබට පැහැදිලි වෙන ආකාරයෙන් තවත් ගීතයක අනුවාදනයක් තෝරගන්නවා. කුලරත්න ආර්යවංශයන් මේ ගීතය රචනා කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ප්‍රවීණ ගායන ශිල්පී ටීඑම් ජයරත්නයන් මේ ගීතය ගායනා කළේ. අද ඔබට ස්මරණ ශක්තිය සමග ශ්‍රවණ දර්ශන සියල්ලක්ම ලං කරගෙන මේ ගීතය වාදනයක් ලෙස රස විඳින්නට අපි ආරාධනා කරනවා. 1 2 1 2 3 4
දැන් සේනානි අනුවාදනය ඉස්සෙල්ලා මේ අනුවාදනය කියන වචනේ හොඳ නෑ කිව්වා. ඉතින් ඒක මම පිළිගන්නවා ඒක. ඉතින් මේ වාද්‍ය ශිල්පියා නෙමෙයි සංගීතඥයා. වාදනය තමයි කරන්නේ. දැන් මෙතන ප්‍රධාන වශයෙන් මේ ගීතයේ ප්‍රධාන තනුව වාදනය කළේ ලීඩ් ගිටාරෙන් සුදත් දෙල්රුක්ෂ අපේ හිතවත් වාද්‍ය ශිල්පියා. ඉතින් වාද්‍ය ශිල්පියා කියලා මම මේක හොඳ නෑ කියමුත් මගේ කටින් කියවුණා. දැන් ඒක අපේ සමාජයේ ඒක මිනිස්සු පුරුදු වෙලා තියෙන විදිය. නමුත් ඒක වෙනස් වෙන්න ඕනේ. ඊළඟට අනුවාදනය කියන එකට මේ ගීයක වැයුම් රස කියන එක තමයි ඔතෙන්දි මට නම් එන දැනට එන කෙටි වචනය. ගීයක වැයුම් රස. ඒ කියන්නේ ගීතයකින් ගන්න පුළුවන් වැයුම් රසය. ඒ වගේම අනිත් දෙයක් තමයි දැන් අපි හිතමු සේනානි දැන් ගීතයක් නැතුව මේ වාදනයක් ඉදිරිපත් කරනවා කියලා. එතකොට එහිත් වැයුම් රසයක් තිබෙනවා. එතකොට මෙතෙන්දි වෙන්නේ දැන් මේ රෝහණ විරසිංහ මහත්මයා සංගීත අධ්‍යක්ෂණය කරමින් ටීඑම් ජයරත්න මහත්මයා ගායනා කරපු ගීතයක් කුලරත්න ආරවංශගේ පද රචනාව. දැන් මෙතෙන්දි වෙන්නේ අර ගීයක වැයුම් රසයට වාද්‍ය ශිල්පීන්ට ඒ ගැන හිතන්න වෙනවා. නමුත් වාද්‍ය ශිල්පියා කියන කෙනාදී කියන්නේ වාද්‍ය වේදය කියන කාරණාවේදී ඒක හින්දුස්ථානි සංගීතය බොහොම ගැඹුරින් විග්‍රහ කරලා තිනවා. ඒකේ තියෙනවා සුසඳ මල්ලි උත්තම වාද්‍ය වෘන්ද, මධ්‍යම වාද්‍ය වෘන්ද, මහා වාද්‍ය වෘන්ද කියලා හැම ගායන වෘන්ද ගැන කියනවා. ඒ කියන්නේ හැබැයි ඉතින් ඔය ඒ වෘන්ද ගායනය කියන එක කණ්ඩායම් ගායනය කියන එක මේ බටහිර ශාස්ත්‍රීය ශික්ෂණය නෙමෙයි පාවිච්චි කරේ ඒක. නමුත් මේ වාදකයා වාදනයක් ඉදිරිපත් කරනකොට ඔහුගේ වාදනයේ තියෙනවා ඒක ගීයක අනුවාදනයක් නැත්නම් ගීයක වැයුම් අසිරියක් නුනත් එහි කිසියම් විදිහක ගායනයක් තිබෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම සංගීත භාණ්ඩයක් නිතරම වාදනය කරද්දී එහි යම්කිසි ආකාරයක මේ තනු රේඛාවේ මේ මිනිස්සුන්ගේ මේ කටහඬින් කරන දහසකුත් එක්කක් වියමන් එක්ක කටහඬින් ඉදිරිපත් කරන හැඩතලත් එක්ක මේ වාදනය සම්බන්ධයි. මොකද ඔබ සංගීතයේ දියුණුව ගැන අහුවා මේ දියුණුව කියලා කියන්නේ මේක පරිණාමයේ මුල් අවස්ථාවට ගියාම මේ ඔක්කොම හැඩ හදාගත්තේ මිනිස්සු ඉස්සෙල්ලාම ගායනයෙන්. ගායනයෙන් තමයි මේ සංගීත භාණ්ඩ ඔක්කොටම හැඩ ගියේ. ඉතින් එතකොට තමයි අර එක එක භාණ්ඩවල භෞතික හැඩය තාක්ෂණයත් එක්ක විවිධ වෙස් ගත්තේ. හැබැයි ගායනයෙන් තමයි මේ ඔක්කොම හැදුනේ. ඉතින් මේ මම ගායනය යම් දුරකට ඉගෙන ගත්ත කෙනෙක් නිසා කියන කතාව නෙමෙයි. මේක තමයි ලෝකයේ සංගීත ඉතිහාසයේ පරිණාමයට අදාළව මේ දියුණුවේ සංගවිලා තියෙන රහස. ඉතින් එහෙම ආපු ගමනකදී තමයි අපි මේ ගීයක වැයුම් අසිරිය කියලා මේක කියන්නේ. මේ අපි තහනම් වචනයක් හැටියට කියමු මේ වාද්‍ය ශිල්පියා කියන්නේ නැතු අද ඉඳලා අපි ඔන්න තීන්දුවයි නිවාරණයි සංගීතඥයා කියලා අපි කියමු. එහෙනම් සංගීතඥ සුසන්ත මధుරපෙරම දිහාවට හැරෙනවා. ගැයුම් හඬ තමයි මහාචාර්යතුමන් පැවසුව විදිහට ගැයුමට හැඩයක් ඇවිල්ලා ඉන්පසුව වාද්‍ය වේදේනවා. ඔබ බොහෝ විට සිහිපත් කරන දෙයක් තමයි මේ තිබෙන වැයුම් රසයක හඬ උද්දීපනය කරන්නට සමහර කෝඩ්ස් ඇරේන්ජ්මන්ට්ස් යොදා ගන්නවා කියලා. ඒ දේවල් ඒ ගීතයට අදාළව ඔබට හිතට මෙන්න මෙහෙම එකක් ආවොත් හොඳයි කියලා එහෙම යොදන්න පුළුවන්ද නැත්නම් ඒ තියෙන ස්වර රටාවන් වලට අනුවමද ඒක යොදන්නට ඕනේ? ස්වර රටාවන් වලට අනුවම තමයි අපි කවුන්ටරයක් එහෙම යොදද්දි සමහරවිට මේ වචනවල තේරුම අනුවත් මතක් කරන්න උසේනානේ. දැන් අර සඳකඩ පහනක කියන ගීතේ තියෙන කවුන්ටර්ස් ගැන හිතන්න වෙනම මූලික තනුවට අමතරව යටින් වෙන තනුවක් යනවා කවුන්ටර්ස් වලින්. ඒක අර සින්දුවේ තේරුමට අනුව ඒ කවුන්ටර්ස් යොදාගත් අවස්ථාව හොඳට පැහැදිලි වෙන සින්දුවක් තමයි ඔය සඳකඩ පහන සුනිල් දිල්සිංහයන් ගායනා කරන වික්ටර් රත්නායකන් සංගීතවත් කළ ගීතේ. හැබැයි කවුන්ටර්ස් යොදනකොට මේක දැන් මහාචාර්යතුමා ඒක එකඟ නැති දැන් අර හින්දුස්තානි සංගීතයේ සමහරවිට නොතිබෙන ඉස්සර යොදාගත්තේ නැති කෝඩ්ස් එහෙම දැන් යොදා ගන්නවා. ඒ කෝඩ්ස් සමග හැප්පෙන්න බෑ මූලික තනුවේ තියෙන ස්වර සහ කවුන්ටර්ස් වල යොදන ස්වර එහෙම හැප්පෙන්න බෑ. ත්‍රිත්වයටම ගැලපෙන විදිහට තමයි යොදා ගන්න ඕනේ. එහෙම යොදලා තමයි ඒක තීව්‍ර කරන්න ඕනේ. අනික තව එකක් තියෙනවා. හැබැයි දැන් සමහර අවස්ථාවල ඒකයි මම කිව්වේ මේක යොදා ගන්න ඕනේ මේ මූලික තනුවට හානියක් නොවන විදිහට ඒක තව උද්දීපන වෙන විදිහට තමයි යොදා ගන්න ඕනේ. හැබැයි සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා මැද මියුසික් ඒ කියන්නේ ඉන්ට්ලූඩ්ස් වලදී එහෙම දැන් තනුව ලස්සන්ට ගලාගෙන ගිහිල්ලා මැද මියුසික් එකක් යනවා වෙනමම ලෝකයකට ගිහිල්ලා වෙනම නිකන් අඟහරු ලෝකෙට ගිහිල්ලා එනවා වගේ මේ අදාළම නැති ඒවා. මම දන්නේ ඒක කොහොමද ඒවා එක එක්කෙනාගේ කල්පිතයන් අනුව එහෙම මානසික මට්ටම යොදනවා දන්නේ නැහැ. එහෙම ගීතත් දැන් මේ අද සමහරවිට ඇහෙනවා. දැන් ගීතේ මේ ගලාගෙන යනවා. ගලාගෙන ගිහිල්ලා මැදදී එක පාටම වෙඩි තියනවා වගේ නිකන් අමුතු වෙනම ටිකක් නව සංයෝජන කියලාත් එහෙම ඉදිරිපත් කරන අවස්ථා මම දැකලා තියෙනවා. ඉතින් ඒක ගැන මට කියන්න මම දැනුමින් තොරයි. අනිත් එක සුසන්දමල්ලි දැන් ඔය ඔබ කිව්වා වගේ දැන් ලෝකෙ පුරාම මේ බටහිර සංගීත තාක්ෂණය, ඒ කියන්නේ සංගීත තාක්ෂණය, ඒ කියන්නේ මේ සංගීතය ගොඩනගන්න, සංගීත සංයෝජනය කරන්න, ඊට පස්සේ සංගීත සැකසුම් නිර්මාණ සකසන්න, ඒ කියන්නේ arrange කරන්න, මේ සැකසුම් වලට
ඒ වගේම යම් ආකාරයකට ඒක සංගීතය පෝෂණය කිරීමේ මේ ඒ ගමන් මග සුද්ධ බුද්ධ කරගන්න බටහිර සංගීතය පාවිච්චි කරලා. ඒක බහුල වශයෙන්ම කරනවා. මොකද ඒක තමයි මිම්ම හැටියට ගන්නෙ. මොකද එතනින් තමයි හැමෝටම ඒක රාශී වෙන්න මාර්ගය තියෙන්නේ. සංගීතයේ සිද්ධාන්තයක් තියෙනනේ, න්‍යායක් තියෙනනේ. ඒ න්‍යායත් එක්ක තමයි අනිත් සංගීත භාණ්ඩ ගායකෝ ගායිකාවෝ මේ සියල්ල ගොඩ නැගෙන්නේ. එතකොට ඒක නැතුව අද මුකුත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හින්දුස්ථානී රාගධාරී සංගීතය දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය දුර්වලයි කියලා. නෑ කිසිසේත් එහෙම අදහසක් ඒක ඒ සංගීත ක්‍රමේ හැටි. බටහිර සංගීතඥයෝ කියන කාරණාව තමයි හින්දුස්ථානී සංගීතයේ විශේෂයෙන්ම තියෙන මයික්‍රෝටෝනල් ඉන්ටර්වල්ස් මේ ප්‍රමාණ ශ්‍රුතිත් එක්ක තියෙන ගනුදෙනුව අද බටහිර ලෝකෙට තාමත් ඒක හිතන්නවත් බෑ. හැබැයි ඉතින් මයික්‍රෝටෝනල් ඉන්ටර්වල්ස් කෝඩ්ස් වලට ගලපන්නත් බෑ. හොඳේ ඒකට තමයි ඒගොල්ලෝ තාම්පුරාවක් වාදනය කරන්නේ. මොකද තාම්පුරාවේ ධ්වනි අවකාශයේ මේ සියලුම හඬවල් වලට තියෙන රෙෆරන්ස් එක තාම්පුරාවේ තියෙනවා. ඉතින් කීබෝඩ් එක ඇකියුරේට්. ඒ කියන්නේ නිශ්චිත ස්වර තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව අපි ඔය ඒක තමයි දැන් මේ වාද්‍ය භාණ්ඩ යොදාගෙන ඉද්දී අපි ඒක දැන් අර සමහර දේවල් එක්ක ඉතින් ගලපන්න වෙනවා සමහර දේවල්. ශාස්ත්‍රීය ගායනයක් වගේ දෙයකදී නෙමෙයි. මෙතුමා කිව්වා වගේ එහෙම අපිට එහෙම කෝර්ස් එක ගහින්න බෑනේ. ශාස්ත්‍රීය ගායනයේ ඒකට තමයි අර තාම්පුරා වගේ යොදාගෙන දැන් අපි සරල ගීයක් ඒකකදී තමයි අපි අර සමහර ගැළපීම් කරගන්න වෙන්නේ. මානික තව එකක් කියනවා මම දැන් ඉස්සෙල්ලා කිව්වා මේ අද සමහර ඇහෙන ගීතේ හොඳට ඇහිලා මැදදී නිකන් අර යුද්ධයක් වගේ වෙන දේවල් ඇහෙනවා නම් මම කිව්වනේ. ඒක හැබැයි දැන් අපි සියල්ල දන්නේ නැහැනේ. සමහරවිට මේ වෙන දෙයක් වෙන්න පුළුවන්. දැන් ඒක කිව්වේ මට ඒක නොගැලපෙන හින්දා සහ මම ඒක ගැන මට ඒක රසයක් ගන්න බැරි හින්දා සහ මට ඒක ගැන දන්නේ නැති නිසා. මම දන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැති දේවල් කොච්චර දේවල් ඇද්ද? ඉතින් එහෙම දේවල් යොදනවා දන්නේ නැහැ. රස නොනසා රසෝත්පාදනය කරන්නට අපේ රස හිමින් දැනගත යුතුයි. නොදන්නා දේවල් බොහෝ තියෙනවා. හැබැයි නොදන්නා දේ දන්න අයගෙන් දැනගෙන රස විඳින්නට පුළුවන් නම් ඒ වින්දනය අපිට හිමින් හුරු කරගන්නට පුළුවන්. ඒ හුරු කරගැනීම, හුරු කරවීම අප මෙලඩි ඔෆ් රිදම් සමග ටිකක් හෝ ඔබ වෙනුවෙන් ගෙනෙනවා කියලා අපි විශ්වාස කරනවා. මොකද මහාචාර්යතුමන්ගේ සරල සුගම පැහැදිලි කිරීම සංගීතඥයන් නිරන්තරයෙන් අප සමග එක්වමින් ඔවුන්ට හැකි උපරිමය අපට ලබා දෙනවා. අපේ ගුවන්විදුලි සංස්ථාවේ සංගීතාංශයට ඒ පිළිබඳව විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඒ හැම දිනාටම ස්තුතිවන්ත වෙන ගමන් අපිව විඳින ඔබටත් ඒ ස්තුතිය පුද දෙමින් මීළඟ ගායනයක් වෙත ඉඩ ලබා ගන්නවා. මෙය නම් හිතට බොහෝම දැනෙන මාතෘකාවක් සම්බන්ධ ගීතයක්. ඒ ගීතය ගැයුවෙත් බොහොම හැඟුම් හඬක් තිබෙන ප්‍රවීණ ගායන ශිල්පියෙක්. රජී වසන්ත වෙල්ගම මේ ගීතය රචනා කළේ ප්‍රසාද් සිරිවර්ධනගේ සංගීතය. ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දේවල්කනේ මේ ගීතය ගායනා කළේ. අද මෙලඩි ඔෆ් රිදම් සමග ගායනට ආරාධනය සරලකී ගායන ශිල්පී පස්සින්දු බෝම්බිරිය. බිම වැටුණු කිරි දතට හන්නන මගේ ලපටිත අඹගහේ ලේනෙකුට දුන්නා අහිමිවී ගිය දිනක සිනාසය කීතක් අතීතෙන් මට ගෙනත් දුන්නා මෙටි ගෙදර අපේ කිරියම්මා මෙටි ගෙදර අපේ කිරියම්මා රහත් නමකට නොදෙන
කැවුම් මල්ලක් තියෙන සිටුවරුන් සිටුගෙදර උන්නා ආනමින්දී ඉදෙන කැවුම් මවුරින් එකක් හඬන කෝනරුවන්ට දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා බිම වැටුණු කිරි දතට හඬන මගේ ලපටි හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා අයිනි වී ගිය දිනක සිනාසිය හැකිතක් අතීතින් මට නිලත් දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා ගෙදර තිබුණු තැන ගමක කුසගිනි නිවන කිරිරෙන ගහක් වැඩ එන්නා එත් අඩවී තැනක හමුනොත් නන්වන්න මැටි ගෙදර අපේ කිරි මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා මේ ගීතය එක තැනකින්ම මට මහාචාර්යතුමා පැත්තට හැරෙන්නට හිතුණා. කිරියරෙන ගහක් වැඩ ඉන්න තැනක වෙබ් අඩවියේ තැනක හමුවුණොත් දන්වන්න මැටි ගෙදර අපේ කිරියම්මා. අපි ඉන්නේ මේ ඩිජිටල් ලෝකේ කියලා කියනවනේ. අතේ තියෙන්නේ ෆෝන් එක වෙන්න පුළුවන්, ටැබ් එක වෙන්න පුළුවන්. හැබැයි මේ තනුව, පද රචනාව, ගායනය ඒ හැම දෙයක් එක්කම ඔය කියන මැටි ගෙදරම වෙනවා. ඉතින් එතකොට මහාචාර්යතුමනි අපි කොතනද ඉන්නේ? මෙහෙමනේ දැන් අර දැන් ලෝකයේ කොච්චර තාක්ෂණික අතින් ඉදිරියට ගියත් මේ මනුෂ්‍ය ධර්මතා එක්ක මානව සමාජයේ අපි රකිය යුතු මානව සම්බන්ධතා එක්ක තියෙන ඒ හැඟීම් ගනුදෙනුව වෙනස් වෙන්නේ නැහැනේ. දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඔය ඩිජිටල් ලෝකයේත් එක්ක මිනිස්සු හැඟීම් ගනුදෙනුවේදී මනුෂ්‍යත්වය හැරපියා එයින් ඈතට යනවා කියලා. එහෙම දෙයක් අපිටත් විමර්ශනය වෙනවා. මිනිස්සු යන්ත්‍ර බවට පත් වෙලා හැඟීම් දැනීම් වලින් තොර වෙනවා. දැන් හුඟක් වෙලාට සුහන්ත මල්ලි අද තරුණ පරම්පරාව ගමනක් බිමනක් ගියත් ෆෝන් එක දිහා බලාගෙන යනවා මිසක් අවට ගහක් කොළක් දිහාවත් බලන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ මේ ස්වාභාවික ලෝකයෙන් විනිර්මුක්ත වන පරම්පරාවක් බවට පත් වෙනවා. නමුත් හැබැයි ඒක නෙමේ ලෝකයේ සිදුවෙන්නේ මේ තාක්ෂණය කියන එක අපගේ පසුවතක කොහොම වුණත් මැටි ගෙදර අත්තම්මත් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ. ඒකයි ඇත්ත සත්‍ය. ඒ කියන්නේ මිනිස්සු හැඟීම් ගනුදෙනුව කියන එකකින් මිනිස්සු එළියට ගියොත් ඒක මේ ලෝකෙ විනාශ වෙනවා. ඉතින් හැබැයි එහෙම විනාශයේ පෙරනිමිතිත් පහළ වෙමින් තිබෙනවා. ඒක අපිට නැහැ කියන්න බෑ. නමුත් ඒ කොහොම අපි සාකච්ඡාවට ලක් කළත් දැන් මේ ගීතය තුළ ප්‍රසාද් සිනෝරද මහත්මයා සංගීත අධ්‍යක්ෂණය කරමින් කරුණාරත්න දිගුලගිරි මහත්මයා ගායනා කළ හැඟුම්බර ගීතයක්. ඒ ගීත අනුව අර අපේ ගීත සරල ගීත ආකෘතිය ඉදිරිපත් වෙනවා. ඉතින් අපිට අලුත් ගායකයෙකුත් හමු වෙනවා.
පසිදු බෝමිරිය මම හිතන්නේ ඒ මහත්මයා මේ ගෝනතිලි සංස්ථාවෙම සේවය කරන මහත්මයෙක්. මම හිතන්නේ ඒ උත්සාහය අපි අගය කරනවා. මොකද හේතුව තමයි එහෙම නැතුව කවදාක්වත් ට්‍රයල් ඇන්ඩ් එරර් කියන එක තමයි මේ ලෝකේ හැම වෙලාවෙම දියුණු කරේ. ඒ කියන්නේ මිනිස්සු උත්සාහයෙන් තමයි නැගී හිටින්නේ. ඉතින් දැන් පසින්දුට හොඳ හඬක් තියෙනවා. අලුත් හඬක් තියෙනවා. ඉතින් සුසන්ත මල්ලි අතින් කියුණා මේ කොල්ලට පොඩ්ඩක් මේ පිච් එක පොඩ්ඩක් මදිව තව පොඩ්ඩක් එක නෝට් එකක් වගේ ඉහළට දාලා මේ ගීතය කිව්වනම් ඉවරයි. ඉතින් අර පසින්දුගේ තියෙන නිර්හංකාර ගතියට වෙන්න ඇති. ඉතින් කතා කරන්න නැති ගතියට වෙන්න. ඉතින් එහෙම ඉල්ලීමක්වත් කරන්න නැතුව එහෙම තමයි. ඉතින් මුලින් ඉතින් මේ ක්ෂේත්‍රේ නගතින් හරීම යම් දේවල් කතා කරන්න බයයි. ඉතින් අහිංසකයි. පසින්දු හොඳට ගායනා කරලා තියෙනවා. නමුත් පසින්දුගේ කටහඬ මීට වැඩිය එයාට නිදහසේ ෆ්‍රී වෙන්න තිබුණා. තව නෝට් එකක් උඩට ගියා නම් කියන එක මටත් තේරුණා. හැබැයි පසින්දු හොඳ ගායකයෙක්. සුසන්තයි දැන් ප්‍රසාද් සිරිවර්ධන කියලා කියන්නේ ගීපද රචකයෙක්. ඔහු මේ ගීතයේදී සංගීතඥයෙක් බවට පත් වෙනවා. ඒ වගේම කරුණාරත්න දියුල්ගනේ කියන්නේ අපි නිරන්තරයෙන් කතා කරනවා වගේ හැඟුම් ගායන ශිල්පියෙක්. අපි ඔබේ සංගීතඥ භූමිකාව පැත්තකින් තබුවොත් එහෙම ඔබේ ගීතයේ රස විඳින්නේ කොහොමද? නෑ ඇත්තම මේ සංගීතඥයෙක් වශයෙන් නෙමෙයි මම මේ ගීතයට මේ හරිම ආසයි. මොකද මේ රජීව් වෙල්ගම මහත්මයාගේ මේ වචනත් එක්ක මේක තමයි අද වෙලා තියෙන මේ ඛේද වාචකේ. දැන් අපි අපේ කුඩා කාලේ අත්තම්මා නැත්තම් කිරියම්මා අපිට කතා කියලා දෙන්නේ කිරියම්මා. අපිට බත් කවන්නේ තමනාට කිරියම්මා. ඒ කියපු කතා වලින් දැන් අපි අහපු කතා ඉවෙන් කොච්චර පෝෂණය වුණාද කියලා කියන්නකො බලන්න. කිරියම්මා හැමතිස්සෙම ඉන්නේ මේ ස්වභාව ධර්මයත් එක්ක ස්වභාව පරිසරයත් එක්ක අපේ දතක් ගැලවුණත් ලේනෝ මේ දත අරගෙන කකුළු දතක් මට දියෝ කියලා ඊට පස්සේ ඒක වහලට දානවා. කිරියම්මගේ කාර්යයන් මුණුබුරාලත් එක්ක හිටි කිරියම්මා ගසක අසිරිය කන්දක හැඩේ දකින්න බැරි පරපුරක් අද ඉන්නේ. හැබැයි අපේ කාලේ අපි හැදුන වැඩුනේ කිරියම්මලා කියන කතන්දරත් අහලා අම්මලාට වඩා සමහරවිට කිරියම්මලත් එක්ක තමයි ඔය අර දුවගෙන ඇවිල්ලා අර 100ට ඔහොම එකක් තිබුණානේ. සමහරවිට මේ පොඩි වැරද්දක් කළා දුවගෙන යන්නේ 100 ගාවට හරි කිරියම්මලා ආරක්ෂාව පතා කරන. හරි අද එහෙම එකක් නෑ. අද ගොල්ලෝ ගෙවල් හදන්නේ වෙන වෙනම කාමරවලටනේ. ඒ කාමරේට කෑම එකක් සමහරට ගෙන්න ගන්නවා. පල්ලෙහාට ටෙලිෆෝන් කරලා කියනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙන සමාජයක් අද තියෙන. ඒතකොට මේකෙන් වෙන්නේ සමහරට අපිට හිතන්න පුළුවන් ඔය තියෙනවනේ අර වෙබ් එකෙන් තමයි. වෙබ් අඩවියක තැනක හමු වුණොත් දන්වන්න මැටි ගෙදර අපේ කිරියම්. ඔව් ඉතින් ඇත්තම මේ අපින් නම් තියෙන්නේ මේ මෙව්වත් එක්ක හිතද්දී හරි සමහරට හරි සංවේගජනක නිකන් හරි සුන්දර වෙලාවකට මෙව මතක් වෙද අනේ අද නෑ එහෙම ඉස්සර සමහරට දියුණුව කියන එක දියුණුව තියෙන්න ඕනේ තමයි. දියුණුව නැත්තම් බෑ. හැබැයි දියුණුව ජපානය වගේ රටක සියලු සංස්කෘතින් ආරක්ෂා කරගෙන තමයි දියුණුවට යන්නේ. අපිට ඒක කොහේ යනවද දන්නේ නැහැ සමහරට. මම මේ මෙතුමා වගේ බහුශ්‍රතෙක් නෙමෙයි. මම මේ යම් පොඩි කාරණාවක් කතා කරන්නේ. මේ කතා කරන දේවල් වැරදි වෙන්න බහුශ්‍රත නෙමෙයි ඉතින්. වැරදි වෙන්න පුළුවන්. සමාවෙන්න මම මේ දැනෙන දේවල් කියන්නේ. ඒ දැනෙන දේ ඔබ කියද්දි මට මතක් වෙන්නේ මහාචාර්යතුමනි අපි කියන්නේ මහම්මා කියලා. අම්මගේ අම්මට සහ නෑ විවිධ නම් කියනවා සේනන්නේ. දැන් සමහර පැතිවල අම්මගේ අම්මට කියන්නේ ලොකු අම්මා කියලා. මහම්මා කියනවා. අත්තම්මා කියනවා. ආච්චි අම්මා කියනවා. අපි කිව්වා ආච්චි අම්මා කියලා. නෑ කෙසේ වෙතත් මේ දැන් අත්තම්මා කියන මේ හැම කතාවම එන්නේ. ඒතර මට සුසන්ත මල්ලි අදත් මට නහය දැනෙනවා. මගේ ආච්චි අම්මා ගාව තියච්ච සුවඳ. ඒ කියන්නේ අම්මගේ අම්මා ගාව තියච්ච සුවඳ. ඒ සුවඳ කියන්නේ ඒක සුවඳක් විතරක් නෙමෙයි. ඒක සංස්කෘතික වහනයක් ඒක ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ ආච්චි අම්මා ළඟට තුරුල් කරගත්තාම දැනෙන සුවඳ කියන්නේ තුරුල් කරගෙන එතුමියගේ උණුසුමත් එක්ක ඒ කියන දේවල් එක්ක ආදර වදන් එක්ක සුසන්ත මල්ලි කියන වගේ වචනයක් කිව්වත් ඉගෙන ගන්න දෙයක් කියන එකයි මම කිව්වේ. ඒක විශාල සංස්කෘතික වශයෙන් ඥානනයක් සහ සංස්කෘතික හැදියාවක් පොඩි එකෙකුට ලැබෙනවා. ඕනම පොඩි එකෙකුට. තව හැබැයි සමාජයේ කියමනක් තියෙනවා මේ අත්තම්මලා සීයලත් එක්කන පොඩි උන් නරක වෙනවා කියලා. නරක වෙනවා කියන්නේ මේ නරක අතට යනවා කියන එක නේ. උන් පොඩ්ඩක් නාහට අහන්නේ. මොකද අරගොල්ලෝ කිසිම දඬුවමක් කරන්නේ නැනේ. ඒකයි. ඉතින් කෙසේ වෙතත් මේ මැටි ගෙදර අත්තම්මාගෙන් තමයි අපි මේ දුර ගියේ. එහෙම අත්තම්මලා ජීවත් වෙන ලෝකයක් තමයි අපිට. මට තව එක කියන්න ඕනේ මේ පෞද්ගලික දෙයක් වෙන්න පුළුවන්. දැන් ඔය මගේ කිරියම්මා මගේ ආච්චි අම්මගේ තාත්තා වෙත හිටියේ මේ බදුල්ල පස්සර පැත්තේ. ඒ පස්සර ඒගොල්ලන් ගෙදර ලොකු හරක් පට්ටියක් හිටියේ දවස්වල. කිරි හරක් 20ක් 25ක් විතර. මේ ආච්චි හවසට ඒ කන්න දාලා තියෙන ඈත තියෙන මේ හරක් ටික අරන් යන්නේ ආච්චිද මමත් යනවා. පිය ගියාම හැබැයි ඒ ආච්චිට දෙමු ශක්තිය අපිට නැහැ. ඒකයි මම කිය අද එහෙම ශක්තියක් නැහැ කියලා. කෙටි විරාමයක් ලබා ගන්න කලින් මගේ මහම්මා ගැනත් පුංචි දෙයක් කියන්නම්. මහාචාර්යතුමා කිව්වා වගේම අර සුදු පාට කොණ්ඩයක් තියෙන
ඉනේ ඇඳලා තියෙන රෙද්දේ තියෙනව මොනවා හරි දෙයක් ගැට ගහගෙන. පොඩි දෙයක් දෙන්න. කැවුම් හදලා දෙනවා ගෙදර ඇවිල්ලා. ඒ කැවුමක් ඇත්තටම තනියෙන් කෙනෙකුට කන්න බෑ. හාල් සේරුවකින් අර අපේ අම්මා කියන්නේ කැවුම් ගෙඩි 10ක් හදයි ඕන්නම් අපේ අම්මා කියලා. මේ හැමෝගෙම අත්තම්මලා ගැන අපිට මතක් කරපු කීතයක්. බොහොම ස්තුතියි රජී වසන්ත වෙල්ගමට සහ ප්‍රසාද් සිරිවර්ධනටත් ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දේවල්කනේටත් අපේ මතකය අවදි කරාට පසින්දු බෝමිරිය ඔබටත් එක්කම තමයි ස්තුතියි. අපි විරාමයක් ලබාගෙන යලි ඔබව මුණ ගැහෙනවා. City FM ලොව පුරා www.slbc.lk නාද මාධුරයේ මියුරු ස්වර රටා මවන සොඳුරු සොයාම. Melody of Rhythm. සෑම සෙනසුරාදාවකම සවස 4ට 89.6 89.8 City FM. Tatak jonna taka dibe taka jonna kadata tarikata tum kadata tarikata tum kadata tarikata tum. Kunda takunda kata dagati kadata kadata durajit kadata kadata durajit takunda durajit. විරාමයෙන් අනතුරුව යලිත් අපි ඔබ මුණ ගැහෙනවා මෙලඩි ඔෆ් රිදම් සමග. ගැයුම් රසයේ ක්‍රීඩක් සලසගන්නේ ගීතේ රස විඳලා අපි ගැන කතා කරමු. ගීතේ ගීපද සංකල්පනාව සහ සංගීතය එම් රාජපක්ෂකින්. ගීතේ ගායනා කළේ ප්‍රවීණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ සමග විශාරද නීලා වික්‍රමසිංහ ශිල්පිනිය. අද ගායනට ගායන ශිල්පිනී දිල්කා විමර්ශනී හඳුවල සමග ගායන ශිල්පී පසින්දු බෝමිරිය. 3 4 පිම්බස් දෙලුවෙමු උයන් කොනක හිඳ ශිල්ප උගත්තිමු නැන ලැබගත්තෙමු දෙපාවාරු නැත ඔබ හැර යන්නට විපාවාරු නැත ඔබ හැර යන්නට පලසෙහි ගැටුන දෙපාවයි කෝල හැගුම් කෙලි කවට සිනාවයි නිල් තන පලසෙහි ගැටුන දෙපාවයි කෝල හැගුම් කෙලි කවට සිනාවයි මල් නැටුමයි කලගෙඩි නැටුමයි මගේ දැස තුළ යළිත් ඇඳේවිද මගේ දේශ තුළ යළිත් නැදේවිද පියමන් කෙරුවෙමු මහවිල් මැද්දෙන් පිම්බස් දෙලුවෙමු උයන් කොනක හිඳ ශිල්ප උගත්තෙමු නැන ලැබගත්තෙමු දෙපාවාරු නැත ඔබ හැර යන්නට විපාවාරු නැත ඔබ හැර යන්නට නිත කඳුලින් හස කැනින් මුවා කළ සොඳුරු පැතුම් පුරවා මනමත් කළ නිත කඳුලින් හස කැනින් මුවා කළ සොඳුරු පැතුම් පුරවා මනමත් කළ මගේ කිලි
පාසල් මවුනි දයාදර මා හැදු පාසල් මවුනි දයාදර පියමන් කෙරුවෙන් මහවිල් මැද්දෙන් පිම්බස් දෙලුවෙන් උයන් කොනක හිඳ ශිල්ප උගත්තෙමු නැන ලැබගත්තෙමු දෙපාවාරු නැත ඔබ හැර යන්නට දෙපාවාරු නැත ඔබ හැර යන්නට මහාචාර්යතුමනි සමහර ගීතවල තොරතුරු හොයනකොට අපිත් අතරමං වෙන තැනක් තියෙනවා. ගුවන්විදුලියේ පුස්තකාලයේදී අපි හොයනකොට එක තැනක තියෙනවා මේ ගීතේ ගීපද සහ සංගීතේ එම් රාජපක්ෂ කියලා. ඉන්පසුව තව තැනක තියෙනවා මේ ගීතේ ගීපද සංගීතය සහ ගායනය සෝමතිලක ජයමහ සහ නීලා වික්‍රමසිංහ කියලා. අපි ඒ ගැන කතා කරමු ගීතය ගැන ඔබතුමා කතා කරාට පස්සේ. ඔව් මම හිතන්නේ දැන් ඔබට මට අපිට හුඟක් අයට හුරු පුරුදු මේ පාසල් මාතාව දමා යන සහය සුදුරු මතකයත් එක්ක තමයි මේ ගීතේ ගොඩනගන්නේ. අපේ ගුරුදේවෝත්තම මහාචාර්ය සනත්වංශරි මැතිතුමාගෙත් තියෙනවා ගීතයක් සුදු බිත්ති හැඩකිරු කුරුටුගී වශයෙන් ප්‍රියානන්ද විජේසුන්දර මහත්මයා දීපු ගීතයක් තුනතුමා ගායනා කරපු ඒත් පාසල හැර යාම සම්බන්ධ ගීතයක්. මේ ගීතයේ පද රචනාවේ ලස්සන යෙදුම් තියෙනවා. නිල් තන පලසෙහි ගැටුණු දෙපාවයි කෝල නැටුම් කෙලි කවට සිනාවයිකම. එතකොට මේ නවයෝන් වියේ දරුදරියන්ගේ මේ කෙලි කවටකම් කෝල සිනාවල් එතකොට රැවුම් ගෙරුම් එතකොට හොරෙන් බැලුම් ඇස් කොනින් බැලුම් ප්‍රේම සල්ලාප ප්‍රේමය හුවමාරු වෙනවා කාටත් හොරින් නොදැන මේ සියල්ල මේ ගීතේ කැටි වෙලා තියෙනවා. මේ තනුවේ මට පේන විශේෂත්වය තමයි නවයෝන් වියේ ඒ ලාලිත අසිරිය. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන හැසිරීම් රටාවල් අර මං කිව්වා වගේ දැන් කාටත් හොරින් ප්‍රේමය හුවමාරු වෙන විදිහ ඇස් කොනින් බලන විදිහ එතකොට ඔය අතරේ ප්‍රේමය අහිමි වුණාම එන යම් නොමනාපකම් ග්‍රවුම් ගෙරුම් මේ සියල්ල මේ ගීතනුවේ හොඳට මතුවෙනවා. ඉතින් ඒක තමයි විශේෂත්වය. තව දෙයක් තමයි දැන් නීලා වික්‍රමසිංහ මැතිණිය සහ සෝමතිලක ජයමහා මහත්මයා මේක ගායනා කළේ අද ගායනා කරපු දෙන්න දිල්කා සහ පසින්දු බෝමෙරිය. හොඳට කිව්වා ගීතය. ඉතින් ඒක මුල් තනුව ඇසුරු කරගෙන සාර්ථකව දෙන්නම ගායනා කළා. ඒ ගැනත් ඉතින් සංගීතයේ ටිකක් දන්න කෙනෙක් හැටියට මට සතුටුයි. තොරතුරු ටිකක් හොයන කෙනෙක් විදිහට මම මේ කාරණේ කියන්න. මම ඔබතුමාට කිව්වා එම් රාජපක්ෂ කියලා සංගීතය සහ පද රචනය කියලා තියෙනවා. සෝමතිලක ජයමහ ගීපද සංගීතය සහ ගායනය කියලා තව තැනක තියෙනවා. මේ निराකරණය කරගන්න අපි එතුමටම කතා කරා. ඔබතුමා කියනවා වගේම අන්තිමානී ප්‍රවීණ ගායන ශිල්පියෙක්. මේක මම කිව්වට පස්සේ එතුමා කියනවා 1960 ගණන් වල එතුමන් මේ ශාස්ත්‍රයට එන්නේ මේ පළවෙනි ගීතයක් රචනා කරලා එතුමන් ගිහින් ගායනා කරනවා. පස්සේ මේ ගීතය හොඳයි කියලා කියනවා. කිව්වට පස්සේ අහනවා දැන් සරල ගීවලදී තුන්වෙනි ගීතය මේ. ඒ දීපු අයගෙන් තුන්වෙනි ගීතය. එතුමන්ගෙන් ඇහුවම කවුද මේ ගීතය රචනා කළේ කියලා බයක් හිතෙනවලු. ලිව්වෙත් මම මියුසික් කරෙත් මම කියලා කිව්වොත් මට ගීතේ නැති වෙයි කියලා. මම දන්නවා කතාව. ඒක පාරටම මතකයට ආවේ එම් රාජපක්ෂ කියන නම ඔන්න ඔය නම කිව්වලු. ආරූඪ නාමයකින් ගීත ලිව්වේ. ආරූඪ නාමයකින් ගීත ලිව්වලු. පස්සේ ඉතින් සුනිල් වන් ගීතය දෙවෙනියට ලියනවා. මේ 1960 දී ওই කතන්දර ඔය විදිහට ගියාට පස්සේ එතුමන් කැසට් පට දෙකක් නිෂ්පාදනය කරනවා 1981 වසරෙන් පසුව. ශ්‍රී ලංකාවේ. ඔව්. නිෂ්පාදකයා මේ ගීතවල ගීපද සහ සංගීතය ගැන අහනවා. දැන් ඒක ලියනවා සෝමතිලක ජයමහා කියලා. පස්සේ එතුමන්ට විරෝධතාවක් එනවා වෙන කෙනෙකුගේ ගීතයක් Tamanගේ නමට ලියාගත්තා කියලා. මේ අවුල විසඳන්නට එක වතාවකදී ගෝනවිදුලි සංස්ථාවේදී පාලිත පෙරේරා අපේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නිවේදකයා ආරාධනා වැඩසටහනකදී විමසනවලු මොකද්ද මේ කතාව කියලා. එතකොට සෝමතිලක ජයමහත්මයා කියනවලු මේ මම ආරූඪ නමකින් රචනා කරේ. මොකද කැසට් සමාගමට පද රචකයා සහ සංගීතඥයා කිව්වේ නැත්තම් මුදල් ලබා ගන්න විදියක් නැහැ. එතනින් පස්සේ ගුවන්විදුලි සංස්ථාවට ලිපියක් මගින් දැනුම් දීලා තමයි මේ කාරණේ निराකරණය කරගත්තා කියලා. අනිත් එක සෝමතිලක ජයමහා මහත්මයා තමයි ඔය හුඟක් වෙලාවට ජනතාව වෙනුවෙන් කඳුළු හලාගෙන ඉන්න කලාකරුවෝ ඉතින් ඉන්නවා. හැබැයි මේ කවුරුත් කතෘ භාග ගෙවන්නේ නැති කාලේ එතකොට තමුන් යන ෂෝස් වල ගායනා කරපු ගීතවලට අදාළව සංගීතඥයාට පද රචකයාට රොයල්ටි කර්තෘ භාගේ එව්ව දෙදෙනාගෙන් කෙනෙක් තමයි සෝමතිලක ජයමහා. ඒක පෞද්ගලිකව මේ කවුරුත්ව කරන්නේ නැති කාලේ ඉතාම නිහඬව ඒක කරපු කෙනෙක් සෝමතිලක ජයමහා. අනිත් එක්කෙනා තමයි දිවංගත
සුනිල් පෙරේරා මැතිතුමා ඔය දෙන්න තමයි ඔක් කරේ. ඉතින් ඒගොල්ලෝ තමයි හරි ජනතාවාදී කලාකාරයෝ මම කියන්නේ. ඔබතුමා දවසකට ওই කතාව මතක් කළා සහ ඔබතුමාම කියපු වචනයක් මම මෙතෙන්දී මතක් කරන්න ඔබතුමා මේ පැහැදිලි කරලා දුන්නේ වාග්ගේයකාර. සෝමතිලක ජයමහා මේ අනතිමානී ශිල්පියාව අපට වාග්ගේයකාර ශිල්පියක විදිහට හඳුන්වන්නට පුළුවන්. ගීත රචනා කරනවා, සංගීතවත් කරනවා සහ ගායනා කරනවා. අපි මීළඟ ගීයක වැයුම් රස අහන්නට සූදානම්. බොහොම ප්‍රසිද්ධ ගීතයක්. 1964 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය වුණු දෝස්තී චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක්. මජ්රූහ් සුල්තාන්පූරි මේ ගීතය රචනා කරේ. ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල්ගේ සංගීතයට මොහමඩ් රාෆි ගායෝ ගීතයක්. අද ගීයක වැයුම් මිහිරෙන් අපි රස විඳින්නට සූදානම්. 1 2 3 4 මේ වැයුම් රස ගැන කතා කරන්න කලින් පුංචි දෙයක් කියන්න අවසර දෙන්න මහාචාර්යතුමනි. ගුරු අමරදේවයන් ඉදිරියේ තබාගෙන වැඩසටහනක් අපි නිවේදනය කරනකොට එතුමන් ලබා දෙන වචන වලින් අපිට බොහොම අලංකරණ විදිහට නිවේදන කටයුතු කරන්න අවස්ථාව සැලසීලා තිබෙනවා. මම ඔබතුමාටත් ඒ ගෞරවය පුද කරන්න කැමතියි. බොහෝ විට අපි කියන වචනයක වැරදිතාවයක් තිබුණොත් නැත්නම් එය උච්චාරණය කළ යුතු ආකාරයක් තියෙනවා. ඔබතුමා නිරන්තරයෙන් අපිට අවස්ථාව ලබා දෙමින් නිවැරදිව වචන උච්චාරණය කරන්නට අවස්ථාව ලබා දෙනවා. මොහම්මද් රාෆි මජ්රූහ් සුල්තාන්පූරි. මජ්රූහ් සුල්තාන්පූරි කියන ඔය උර්දු මිශ්‍ර වචනනේ. මජ්රූහ් කිව්වහම ඒක අල්හයන්න හරි අමුතුයි. ඒක හෘදේ ශබ්ද කියලා එකට කියන මජ්රූහ් කියලා එහෙම එන්න ඕනේ. ඒක භාෂාවල එක තමයි මම අර කිව්වේ මිනිස්සු මේ විවිධ කලාපවල තමුන්ගේ මේ වාග් විද්‍යාව කියලා අද කියනවනේ. ඒකට ඒ වාග් විද්‍යාවට ඇවිල්ලා තියෙන්නේ මේ මිනිස්සු හසුරුවගත්ත විදිහ. ඉතින් මේ දිව තල්ල හකු හෘදේ වස්තුව පෙන්නහලු මේවා තුලින් මේ හඬ උපදවීමේදී මිනිස්සු පුදුම විදිහට එක කලාපවල පාවිච්චි කළා. ඉතින් ඔය ගායනය කියනත් මේ සකල සියල්ලමත් එක්ක සම්බන්ධ දෙයක්. මොකද යම්කිසි කෙනෙක්ගේ උරකුහරේ මේ පපුවේ බඩේ මේ බෙල්ලේ තියෙන නහර මාංශ පේශි පවා ගායනයට බලපානවා. වාදකයක එක වෙනම විදිහක්. එතකොට ඉතින් හැමෝම සමාන අංග ප්‍රත්‍යංග ඇතුව උපදුනාට පස්සේ මාංශ පේශි ඔක්කොම සමානයි. ගායකයෙක් නැත්නම් ගායිකාවක් වාද්‍ය භාණ්ඩයක් අතර ගන්න සංගීතඥයෙක් මෙතෙන්දී ඒගොල්ලන්ගේ තනිකරම තියෙන මේ මෘදු ධාරාවක් ඒගොල්ලන්ගේ මුළු ශරීරය පුරා යනවා. ඒවට අපි කියනවා ඉංග්‍රීසියෙන් කියන soft skills කියලා. කියන්නේ මෘදු ධාරාවක් යනවා. ඒ ධාරාව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි අවසන බාහිර අවකාශයට යා රසයක් හැටියට මුදා හරින්නේ. ඒක ඇත්තම කරන්නේ අවකාශයට මුදා හරින්න එක් කරන්නේ. ඉතින් දැන් අද මේ මනරම් වැයුම ඉදිරිපත් කළේ මේ සෝලෝ ඒකල වාදනය කළේ ඒකල කියන එක්කෙනාට. යුගල කියනවා දෙන්නට, තුන් දෙනාට කියනවා යමල කියලා. ඉතින් ඕක තමයි බටහිර සංගීතයේ සෝලෝ, ඩුවට්, ට්‍රියෝ කියලා හැදුනේ ওই විදිහටයි. ඉතින් දැන් මේ කතන්දරේදී මధుශංකර රත්නායක මහත්මයා ඉතින් දැන් ඒ මහත්මයාගේ ස්වර පෙරලිය හඳුනාගෙන තමයි මේ සුසන්ත මහත්මයා මේක සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. මොකද වයලින වාදකයොත් ඒ සංගීත භාණ්ඩය තමුන්ගේ ග්‍රහණයට ගන්න විදිහ, තමුන්ට අවනත කරගන්න විදිහ වෙනස්. එක එක සංගීතඥයා. ඒ කියන්නේ දැන්
උදාහරණයක් ඇට ගත්තොත් එම ඩීඩී ගුණසේන මහත්මයා මේ ව්‍යවහාරික නැත්නම් නිර්මාණ සංගීත ක්ෂේත්‍රයේ විස්කම්පාපු වයලින වාදනය කරන එතුමා ඇත්තම හොඳ සංගීතඥයෙක්, හොඳ ගායකයෙක්. එතකොට එතුමාගේ ඒ තමුන්ගේ සංගීත භාණ්ඩය තමුන්ගේ අවනතට ලක් කරගන්න ආකාරයත්, එම්.කේ. රොක්සාමි ලක් කරගන්න ආකාරයත්, කලණී පෙරේරා ලක් කරගන්න ආකාරයත්, තිස්සසිරි පෙරේරා මහත්මයා ලක් කරගන්න ආකාරයත්, එඩ්ගා පෙරේරා මාස්ටර් වාදනය කරන විදිහත්, පස්සේ කාලයක බටහිර සංගීත තාම දක්ෂ සහ හොඳ ගුරුවරයෙක් වෙන ආනන්ද දාබරේ මහත්මයා වාදනය කරන විදිහ, ඩග්ලස් බර්ඩිනන් එකතු කරගත්ත විදිහත් තමුන්ගේ හැකියාව. මේවා සේනානි මේ විෂය කතා කරන්න කිව්වොත් ඉතින් මේ එක එක්කෙනාගේ ඒ කොහොමද මේ ඒකට කියන්නේ මම කියන ස්වර පෙරැලිය කියලා. ඒ කියන්නේ එක්කෙනා මේ ස්වරේ පෙරලා ගන්න විදිහ හැමෝම එක නෝට් එක තමයි වාදනය කරන්නේ. ඒ ස්වර පෙරැලිය වෙනස්, ඒ වගේම අවනත කරගන්න ආකාරය, ඒක සරෙන්ඩර් කරගන්න ආකාරය. ඒතර එයා එකට දෙනවා ප්‍රායෝගික විධානයක් දෙනවා. දැන් වයලින් එකක් වම් අතින් මෙහෙම ස්වරපූර්ව පිරිමැදිද්දී දකුණු අතින් ඒ සම්මතයකනේ අනිත් පැත්තට වාදනය කරන ඉන්නවා. දැන් මధుශංක අනිත් පැත්තට වාදනය කරන්නේ. එයා වම් අතින් තමයි ස්වරපූර්ව පිරිමැදින්නේ, දකුණු අතින් තමයි අලුව නැත්තම් බෝ එක වාදනය කරන්නේ. අනිත් පැත්තට. හරිද? රයිට්. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙනවා. ඒත් බලන්න දැන් අර අංග ප්‍රත්‍යංග වලදී ඒක දැන් හුරු අත දකුණු අතද වම් අතද කියන එක බලන්න සමාජයේ කවුද කතා කරන්නේ. ඉතින් ඒවත් හරියට බලපානවා මේ සංගීත භාණ්ඩවල. ඉතින් මේ අවනත භාවයේදී එයා දෙනවා මේ එයාගේ ඔළුවෙන් එයා ප්‍රායෝගික විධානයක් දෙනවා. ඉතින් මේ විධානය තමයි මෙතෙන්දී මේ කවුරුවත් මේක නිර්මාණයක් ඇට දෙන්න මధుශංක මහත්මයා වාදනය කළාම මේකට සංගීතයේ මේ ගීතය අහලා මේක සංයෝජනය කරපු සංගීත අධ්‍යක්ෂණය කරපු කෙනා මේ නිර්මාණයේදී මේ වාදක මණ්ඩලයට දෙන විධානය තව එකක්. ඒක තනිකර මේ භෞතික විධානයක් දෙන්නේ. ඒක කලාවක් තියෙනවා. දැන් සංගීත මෙහෙවන කෙනා ඒකේ යම් රිද්මයක් කලාවක් තියෙනවා. හැබැයි ඒක බැල්බල්මට හරි භෞතිකයි. ඒ ස්පොට් එක පෙන්වන්නේ වාදනය කරන රිද්මේ පෙන්වන්නේ. එතන තාක්ෂණයක් තියෙනවා. මියුසික් කන්ඩක්ටර් කියලා කියන සංගීත මෙහෙවන මේ ඒ අතේ තියෙන කේන් එකේ ඒ කේන් එකේ මූවමන්ට්ස් වල තියෙන රිද්ම් එක පෙන්වන විදිහක්. ඒ විධානයක් තියෙනවා. මම එකකේ භෞතිකයි කියලා. හැබැයි ඒකේ භෞතික විධානය ඇතුලේ ආර්ට් එක තියෙනවා. මේක කොහොමද එන්න ඕනේ? මේක ස්පීඩ් එක කොහොමද? මේක යන ලාලිත ඇඩ්ලිප් එකක් නේ. කියන්නේ රිද්මයෙන් තොරව ඒ කියන්නේ පර්කෂන් වාදනය මොකක්වත් නැතුව කරන වාදනයක් නම් එහි ගමන් මග ඔහු ලස්සනට පෙන්වනවා. ඉතින් මේ වගේ දෙයක් තමයි ඉතින් කොහොමත් මధుශංක අපිව වෙන ලෝකයකට ගෙනිච්චා. ඉතින් දෙයයන් පිටේ කොල්ලෝ කියලා තමයි මට කියන්න තියෙන්නේ. चाहूंगा मैं तुझे साँझ सवेरे, फिर भी कभी अब नाम को तेरे आवाज मैं ना दूंगा, आवाज मैं ना दूंगा, चाहूंगा मैं तुझे साँझ सवेरे. සුසන්තයේ අපි කවුරුත් කරන වැඩක් ගැන 100%ක් නෙමෙයි 50%ක්වත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඔබේ අතරින් ප්‍රධානයි කියන්නේ නෑ මට මේක තව කරන්න තිබ්බා. අද මේ ගැයුම් සහ වැයුම් රස ඔබේ මූලිකත්වයෙන් ගෙනාවේ තරමක් හරි ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන්. මම අර හැමදාම කියන්නේ අර අඩුපාඩු තියෙනවා කියන එක අපි නිර්ලෝභීව අපි හංගන්න නැතුව කියන්න එපා. ඒක අඩුපාඩු තියෙනවා. අපි ඒක අඩුපාඩු පිළිගන්න ඕනේ. අඩුපාඩු වලට හේතුත් තියෙනවා. ඒකත් කියන්න ඕනේ. මොකද අපි තනියෙන් ඒක බාර අරගෙන නිකන් ඉන්නත් බෑ. ඒකයි මම කිව්වේ. ඉතින් එහෙම කියලා අපි මේ නොකල යුතු දෙයක්වත් නෙමෙයි මේක කරන්න ඕනේ. මේක ඇදගෙන යන්න ඕනේ. කොහොම හරි මේක අපි ඉදිරිපත් කරන්න ඕනේ. අඩුපාඩු තුලින් තමයි ඒවා නැවත දන්වලා හරි ඒවා හදා ගන්නත් ඕනේ. අනිත් පක්ෂයකට දායක කරගන්නේ කොහොමද කියන එකත් කියන්න ඕනේ. අනික මම මේ තව එකක් කියන්න ඕනේ මේ දිල්කා විමර්ශනිත පසින්දු බොහොමදියත් විශේෂයෙන් අවසාන ගීතයේදී මට ඒක දැනුණා. හොඳට ගායනා කරන අවසාන ගීතයේදී පසින්දු අලුත් කොල්ලෙක් තරුණ කොල්ලෙක්. ඒ වගේ කට්ටියට මේ වගේ අවස්ථා දෙන එකත් ඔබ වැනි අයට ඒක පිං. පසින්දුගේ කටහඬ හරිම ලස්සනයි. ඒක හරි දැනෙන කටහඬක්. ඒකත් මම කියන්න ඕනේ නිර්ලෝභීව. මధుශංක මෙතුමා කිව්වාගේ අපිට තියරි එක වෙස්ටර්න් මියුසික් වල ගොඩක් තියෙන ඒ වගේමනේ. මෙතන මේ සොරේ ඩිරෙක්ට් පොසිෂන්ස් කියලා එහෙම තියරි එක දුන්නාට මේගොල්ලෝ අර කොලේ දැක්කාම අර තමුන්ගේ දේවල් ඇඟේ තියෙන දේවල්. දැන් වයලින් එක 10 දෙනෙක් ගහුවොත් 10 විදියක් නේ ගිටාරයත් එහෙමයි. අත තියෙන විදිය එකම සාස්වරයට 5 දෙනෙක් අත තිබ්බොත් මේ සා තමයි ගහන්නේ. හැබැයි ඒක වෙනම ඇහෙන විදි
10ක්. සයනට ලෑන් කරන්න කියක් අනේ ලෑන් කරනදී ඒක තමයි. අනික දැන් ඒ තමුන්ගේ ඒ රහ ගන්න දැන් සමහරලාට වෙස්ටර්න් මියුසික් වලදී සමහරට මේ සෝලෝ එකක් වයලින් එකෙන් මන් දන්නේ මම වැරදි ඇති සමාහිනු වැරදි නම් ඔය වගේ දැන් වාදනය කරපු හින්දි ගීය තියෙන ඒක සමහරට අර තියරි එකට වාදනය කරොත් ඔක ඔච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. මේක තියෙන්නේ මේ ඇඟේ දේවල් අරන් මේක මේ කතා කරන වගේ අර මේ ෆ්‍රෙඩ් බෝඩ් එකේ දැන් මේක මාක්ස් නැහැනේ මේ මොකද ෆ්‍රෙඩ් බෝඩ් එකේ මේ වයලින් එකේ තමුන්ගේ අර බ්ලඩ් සර්කල් කියන්නේ ලේ ගමන යන හැටියට තමුන්ගේ ඇඟෙන් දෙන දෙයක් මේ. ඒක හරි මේ මොන්සංක ඉතාම හොඳට කරා ඒකටත් මම ස්තුතිවන්ත වෙනවා. වැයුම් මැවුම් මිහිරි රස ඒ වගේම මේ කියන මිහිරි රස උත්පාදනය කරන්නට ඔබත් අපිට ලබා දුන්නු දායකත්වය සහ අපිට එක් කරපු වටිනාකම පොදුවේ සිටි FM සහ ජාතික ගුවන් විදුලියේ විදිහට අපිම ඒ භුක්ති විඳිනවා. මොකද ඒට හේතුව ඔබ අපට ලබා දෙන මේ උත්තේජනය තමයි මෙවැනි නිර්මාණ බිහිවන්නට අපට අවස්ථාව උදා කරලා දෙන්නේ. ඉතින් ඒ නිසාම තවත් සතියක විරාමයක් ලබා ගන්නට සූදානම්. අද මේ මිහිරි ගැයුම් වැයුම් වලට අපිට සහාය ලබා දුන්න අපේ ප්‍රවීණ වාද්‍ය වෘන්දය මේ ඔක්ටපෑඩ් සිසිර ධර්මරත්න සමග නරින්දු චතුරංග, තබ්ලා විදිත රණවීර, බේස් ගිටාර් සුසන්ත මදුරප්පෙරුම, ලීඩ් ගිටාර් සුදත් තිලරුක්ෂ, රිදම් ගිටාර් විමල් ලක්ෂාන්ත කුරේ, කීබෝඩ් හසන්ත ජයලාල්, වයලින් මදුශංකර රත්නායක සමග බටනලාව චරිත් මනුරත්නගෙන්. සංගීතය මෙහෙයීම සහ සංගීත අධ්‍යක්ෂණය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වාද්‍යවේදී සුසන්ත මදුරප්පෙරුම ස්තුතියි ඔබට. ඒ වගේම නාද සංකලනයේ තරුදු දිසානායක සමග විමුක්ති ඉරෝෂන්, මැදිරි සහය ප්‍රදීප් පුෂ්පකුමාර, නිදර්ශන ගායනා සරලකී ගායන ශිල්පිනී විශාරද දිල්කා විමර්ශනී හන්දුවල සමග සරලකී ගායන ශිල්පී පසින්දු බෝමිරිය. ඊට කලින් මම මුලින් කතා කරගෙන ආපු දේ මහාචාර්යතුමා තවත් අදහසක් පැවසූ නිසා මට නවත්තන්නට සිද්ධ වුණා. ඔබතුමා අපට ලබා දෙන පැහැදිලි කිරීම් වලට එහායින් ගියපු ගුරුහරුකම් වලට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ ගරු පීඨාධිපතිතුමන් මහාචාර්ය කෝලිත බාන දිසානායක මහතාට බොහොම ස්තුතියි සහ මේ නිවැරදි ශිල්පයේ නිවැරදි ආකාරයෙන් අපිට කියා දෙනවා වගේම තව බොහෝ දෙනෙකුට මේ අර්ථාන්විත පැහැදිලි කිරීම් වලට চিරාත් කාලයක් වැජ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මෙලඩි ඔෆ් රිදම් නිෂ්පාදනය කළේ සේනානි වික්‍රමසිංහ. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීතංශයේ සහ සිට FM ඉදිරිපත් කිරීමක්. ලබන සෙනසුරාදාවෙත් අපි ඔබ මුණ ගැහෙනවා සවස 4ට 89.6න් 89.8න් ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම් සමග. 1 2 3 4